නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්න අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසෙන්නත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන බලාපොරොත්තු ඇතුවයි මේ උතුම් පින්කම මේ විදිහට සම්පූර්ණ කරගන්නේ. පින්නතුනි, මේ උතුම් ධර්ම දේශනා මාලාව තුළ අපි මේ කාලේ සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාව. ඒ දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා 7ක් සම්පූර්ණ කරලා තියෙනවා. අද බලාපොරොත්තු වෙන්නේ මේ පින්නතුන්ගේ දායකත්වයෙන් 8 වෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්න. පින්නතුනි, අපි තාමත් සාකච්ඡා කර ඉන්නේ මේ උතුම් සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථාව. පළවෙනි ගාථාවේ අවසාන වචන කීපය සුවචෝචස්ස මෘදු අනතිමානී. මේ අනතිමානී බව, නිහතමානී බව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. යම් පුද්ගලයෙකුට මානය ඇතිවෙන්න කොච්චර හේතු තියෙනවද?
නමුත් නිහතමානී කියලා කියහම මානයක් නැති බව. ඒ අතර අපි සාකච්ඡා කළා මේ ශාසනයේ ඒට ගැලපෙන උසස්ම චරිතයක් ගැන. ඒ තමයි ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ. මානයක් ඇති කර ගන්නව නම් මේ ලෝකේ මානය ඇති කරගන්න පුළුවන්ම කෙනෙක්. මොකද භික්ෂු මහා සංඝයා අතර සංඝයාගේ කෙලවරනේ. සංඝයාගේ කෙලවර කියලා කියන්නේ සාරිපුත්තයන් වහන්සේ ඉක්මවන්න පුළුවන් කිසිම භික්ෂුවක් මේ ශාසනයේ නැහැ. නමුත් එවන් උත්තමයෙක් ළඟ මානෙ කියලා බිඳක්වත් නැහැ. අපි පළවෙනි දේශනාවේ මතක් කළා. එදාම පැවිදි වෙච්ච 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරු කෙනෙක් සිවුරේ කොනක් බිම ගෑවෙනවා දැකලා ඒ අඩුපාඩුව ගැන මතක් කළා. පසෙකට ගිහිල්ලා සිවුර සකසගෙන දෝත එකතු කරගෙන උන්වහන්සේ ළඟට ඇවිල්ලා සඳහන් කළේ එදාම පැවිදි වුණ 7 අවුරුදු වයසේ ඊටාම ලාබාල සාමණේරයන් වහන්සේ නමක් මගේ අඩුපාඩුවක් දැකලා මට අවවාද කළා. සම්පටිච්ඡාමි මත්තකේ මං ඒ අවවාදයේ ඉස්මුදිනින් පිළිගන්නවා කියලා. ඒ කාරණාවත් එක්ක අපි කොතනද ඉන්නේ කියලා ආපහු හිතන්න ඕනේ. සාරිපුත්ත සිංහනාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් සාරිපුත්තයන් වහන්සේට එක අවස්ථාවක චෝදනාවක් කළා. වස් කාලය ඉවර වෙලා චාරිකාවේ වඩින්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන උන්වහන්සේ පිටත් වෙනකොට 10 ගාණක් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේත් එක්ක ගමනට ලෑස්ති වුණා. උන්වහන්සේත් එක්ක මේ තරම් පිරිසක් එකතු වෙනකොට තවත් භික්ෂුන් වහන්සේ නමකට ඊර්ෂියාවක් ඇති වුණා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා කල්පනා කළා මේ ගමන නවත්තන්න ඕනේ කියලා. උන්වහන්සේට චෝදනා කරන්න හිතුවා. මේ ඊර්ෂියාව නිසා. ඉවසන්න බෑ උන්වහන්සේට ඉන්න පරිවාර සම්පත්තිය ගැන. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි අර සාරිපුත්තයන් වහන්සේ මගේ ඇඟේ හැප්පුණා. නිකමට මන් දිහා බලලා සමාවවත් ඉල්ලුවේ නැහැ. උන්වහන්සේ බොහොම උජාරුවෙන් වාණයෙන් යන්න ගියා. කියලා චෝදනාවක් කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා සාරිපුත්තයන් කවුද කියලා ප්‍රකට කරන්න තියෙන හොඳ අවස්ථාවක් මේක. පණිවිඩයක් ඇරියා. සාරිපුත්තයන් වහන්සේට ආපහු ගමන නවත්තලා වඩින්න කියලා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඇහිලා මහා මොග්ගල්ලාණන් වහන්සේයි ආනන්දයන් වහන්සේයි ඒ අවට හැම පන්සලකටම ගිහිල්ලා මතක් කළා ආයුෂ්මතුන්ලා වඩින්න. අග්‍ර ශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේ අද භාග්‍යතුන් වහන්සේ ළඟ සිංහනාද කරනවා කියලා. ඒ සිංහනාදය අහන්න එන්න කියලා. විශාල භික්ෂු පිරිසක් රැස් වුණා. බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ඇහුවා හැබැයිද සාරිපුත්ත මේ භික්ෂුවගේ ඇඟේ හැපිලා ඒ ගැන කිසිම තැකීමක් නැතුව ගියා කියලා කියන්නේ. ආන්ගේ කාරණාව තමයි මතක් කරන්නේ. තමන් වහන්සේ කවුද කියන එක ගැන කරුණු 9ක් දේශනා කරනවා. පළවෙනි කාරණාව තමයි මේ සූත්‍රයේ හරි සංවේදී සූත්‍රයක්. අපි බොහොම කෙටියෙන් මෙතෙන්ට මේ
මානය සහ නිහතමානී පැහැදිලි කරන්නයි මේ කරුණ ගෙන හැර දක්වන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ මහ පොළොව වාගේ කෙනෙක්. ඒ මහ පොළොව වගේ කියලා කියන්නේ. පින්නතුනි මේ මහ පොළොවට අපි තියෙන උසස්ම සුවඳ වර්ගත් දානවා. සඳුන් වාගේ සුවඳ වර්ග. තවත් නොයෙක් සුවඳ වර්ග මහ පොළොවට දානවා. පරම දුර්ගන්ධ හමන දේවලු මහ පොළොවට දානවා. මල පහ කරලා මුත්‍රා කරලා මහ පොළොවේම වහලා දානවා. ඒ වුණාට පොළොව කවදාවත් අපට විරුද්ධ වුණාද? අපට එරෙහි වුණාද? අපිත් එක තරහ වුණාද? මහ පොළොව මොන තරම් ඉවසනවද එහෙනම් නේ? සඳහන් කරනවා ස්වාමීනි මට කවුරු චෝදනා කළත් කමක් නැහැ ස්වාමීනි. මට චෝදනාවෙන් වැඩකුත් නැහැ. මට චෝදනා කරන පුද්ගලයාගෙන් වැඩකුත් නැහැ. ඒ කිසිම කෙනෙක් ගැන මගේ අමනාපෙකුත් නැහැ. මම මහ පොළොව වගේ මගේ ගුණයත් ඉවසනවා. මට කරන ප්‍රශංසාවත් ඉවසනවා. මට කරන චෝදනාවත් ඉවසනවා. ප්‍රශංසාවෙන් ඉහළ යන බවකුත් චෝදනාවෙන් ද්වේෂ කරන ස්වභාවයකුත් මම ගාව නෑ ස්වාමීනි. ඉතින් මේ කාරණාව තව විස්තර සහිතව දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කාරණාව. ඒක සිංහනාදය. ලේසියෙන් කෙනෙකුට කරන්න බැරි දෙයක්. වෙනතන දෙවැනි කාරණාව තමයි ස්වාමීනි මම ජලය වගේ. මුලින් සඳහන් කළා වගේම පිරිසිදු දෑත් අපිරිසිදු දෑත් අපි ඔක්කොම හෝදනවා ජලය. නමුත් අපි එක තරහ වුණ දවසක් නෑ කවදාවත් නෑ. අපිව පිරිසිදු කරන්නම ජලය බලාගෙන ඉන්නවා. අපි පිරිසිදු වෙන්න හිතාගෙන ගිහිල්ලා කුණු හොදනකොට ජලය ඊටාම කැමැත්තෙන් වගේ අපේ අපිරිසිදු දේවල් ඔක්කොම හොදනවා. කවදාවත් අපිට පිරිසිදු වෙන්න නොදී ජලය මගහැරපු දවසක් අපි කවදාවත් දකින්නේ නැහැ. ඒ ජලය උපමා කරලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මම ජලය වගේ. මට කවුරු චෝදනා කළත් මම ඒක ඉවසනවා ස්වාමීනි. තුන්වෙනි කාරණාවට සඳහන් කරනවා ස්වාමීනි මම ගින්න වගේ කියලා. පින්නතුනි වටිනා දේවලුත් ගින්නට අහු වුණොත් දැවෙනවා. ඊටාම නොවටිනා අසුචි වගේ දේවල් දුර්ගන්ධයේ සහිතව ගින්නට අහු වුණත් දවලා දානවා. මැරිච්ච මල කඳන් වුණත් ගින්න විසින් පුලුස්සනවා. මේ දේවල් පුලුස්සන්න කැමති මේ දේවල් පුලුස්සන්න අකමැති කියලා කතාවක් ගින්නේ කොහෙවත් නැහැ. ස්වාමීනි මට ප්‍රශංසා කරන අයට මං කැමති. මට චෝදනා කරන අයට මං අකමැති. එහෙම දෙයක් මගේ ජීවිතේ නෑ ස්වාමීනි. ප්‍රශංසා කරන්නත් චෝදනා කරන්නත් දෙන්නම මට එක වාගේ. ස්වාමීනි ප්‍රශංසාවයි චෝදනාවයි දෙකම මම එක විදිහට ඉවසනවා. මම ගින්න වගේ කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මම සුළඟ වගේ. ඒ සුළඟ හැම තැනම තියෙනවා. සුළඟ හැම තැනම ඉන්නවා. සුළඟින් සුවඳත් අරගෙන යනවා. සුළඟින් දුගඳත් අරගෙන යනවා. සුළඟ නැති තැනකුත් නැහැ. සාරිපුත්තයන් වහන්සේත් ඒ වගේ. චෝදනාව ප්‍රශංසාව ඕන එකක් ඉවසනවා. හැබැයි චෝදනා කරන්නාටත් ප්‍රශංසා කරන්නාටත් යම් යහපතක්ද කරන්න තියෙන්නේ මේ මට ප්‍රශංසා කළ කෙනාය. මේ මට දන් දුන්න කෙනාය. මේ මට චෝදනා කළ කෙනාය. මොවුන් මට දානි දීලා නැතය. ඒ කාටවත්
වෙනස් වෙනස් විදිහට අඩු වැඩි විදිහට සැලකීමක් සාරිපුත්තයන් වහන්සේ ළඟ නැහැ. හැමෝටම එක වගේ. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මම පාපිස්සක් වගේ කියලා. පාපිස්සේ කාර්යය තමයි පය පිරිසිදු කරන එක. රාජකුමාරයෙක් ඇවිල්ලා පාපිස්සේ පය පිස්සත් ඒ පයත් හොඳටම පිහින එක පාපිස්සේ කාර්යය. සැඬොල් කෙනෙක් ඇවිල්ලා පය පිස්සත් මේ සැඬොලාගේ පයය මේ රජුගේ සිටුගේ පයය ඒ පාදයන් එක එක විදිහට පිස්සේ නෑ. හැම පාදයක්ම එකම විදිහට පිස්සා. ස්වාමීනි මමත් මේ හැමෝටම එකම වගේ සලකනවා. මට ඒ චෝදනාවෙන් පළක් නෑ. මට ප්‍රශංසාවෙන් ඇති පළකුත් නෑ. ඒ ඕන එකක් සමසේ මම ඉවසනවා. මගෙන් යමෙකුට වෙන්න තියෙනවා නම් යම් මෙහෙවරක් මම ඒක ඕනෑම කෙනෙකුට මට කරන්න පුළුවන් උපරිමයක් කරනවා. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මම සැඬොල් කොල්ලෙක් වගේ කියලා. පින්නතුනි කවුද මේ කියන්නේ එතකොට? ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සංඝ රත්නයේ කෙරවල කියලා සඳහන් කළේ උන්වහන්සේ ගැන කියන්න තියෙන උපරිමයක්. නමුත් කියනවා මම සැඬොල් කොල්ලෙක් වගේ කියලා. ඇයි සැඬොල් කොල්ලෙක් වගේ කියලා කියන්නේ? හිඟමනේ යන්නේ අහිංසකයා. රාජමාලිගාවේ දොරකඩට ගිහිල්ලා නිහතමානීවම බිම් බලාගෙන ඉන්නවා. නැත්නම් බිම් බලාගෙන බොහොම බැගෑපත් විදිහට මොනවා හරි ලැබෙනකම් බලාගෙන ඉන්නවා. සිටු ගෙදර ගියත් එහෙමයි. තවත් දුප්පත් පැල්පතකට ගියත් එහෙමයි. තමන් යාචකයෙක් බව, තමන් හිඟන්නෙක් බව ඕව අමතක කරන්නේ නැහැ වගේ. ස්වාමීනි මමත් රජුන්ගෙන් ලැබුණත්, සිටුවරුන්ගෙන් සිව්පසේ ලැබුණත්, සැඬොල් කුලයකින් දුගී පැලකින් ලැබුණත් මං ඒ ලැබෙන හැම දානේ වේලක්ම එකම විදිහට බාර ගන්නවා ස්වාමීනි. මෙතෙන්ට නොයා යුතුයි. මොවුන්ගෙන් නොගත යුතුයි කියලා කාරණාවක් මට නැහැ. නමුත් මමත් යාචකෙක්. ඒ සැඬොල් කොළුවත් යාචකෙක්. ස්වාමීනි ඔහුගේ මගේ මේ හැසිරීම එකයි. ඒ කතා කරන්නේ මතු පිට අර්ථය. නැතු සැඬොල් කොළුවෙකුටයි සාරිපුත්තයන් වහන්සේ සමාන කරන්න මේ ලෝකේ බෑ කාටවත්. එහෙනම් අපි ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ දේශනා කරන්නේ කියලා. ඒ සැඬොල් කොළුවා යම්සේ නිහතමානීද නැත්නම් ඔහු බය අඩු ගතියක් ඔහුට තියෙන්නේ. හැමෝම ගාව ඔහු හිස නමන කෙනෙක්. මමත් ඒ වගේ කියලා මේ කියන්නේ. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මං අං සිඳුණු ගවයෙක් වගේ කියලා. ගවයගේ අන් දෙකම නැත්තම් ඔහුට රැකවරණය හුඟ බොහොම අඩුයි. අං දෙක ඔහුට ලොකු රැකවරණයක් හදනවා. අං දෙක දිගට වැවිලා තියෙනවා නම් අපි උනත් ළඟට යන්න බයයි. අං දැක්කම. නමුත් අං නැත්තම් අපි කිසිම බයක් නැතුව යනවා. ස්වාමීනි මමත් අන් දෙකම සිඳිච්ච ගවයෙක් වගේ. මම නිසා කාටවත් බය උපදින්නේ නැහැ. මේ ආදි වශයෙන් කරුණු මේ පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මම ගැරන්ඩි කුණක් වගේ කියලා. ඇයි ඒ තරම්ම පහත් මට්ටමට දාගන්නේ? දේශනා කරන්නේ මේ ලෝකේ ඉන්නවනම් පිරිසිදු වෙන්න කැමති තැනැත්තෙක් තැනැත්තිය ඔවුන් පිරිසිදු වෙන්න ගියහම හොඳට නාලා හොඳ ඇඳුම් ඇඳලා සුවඳ වර්ග ගාලා බොහෝම පිරිසිදුව ඉන්න හරි කැමතියි. ඒ තරම් පිරිසිදු බවට කැමති තැනැත්තෙකුගේ හෝ තැනැත්තියකගේ ඇඟට හදිස්සියෙම කුණු වෙච්ච ගැරන්ඩි කුණක් වැටුණොත්
ඔවුන් මොන තරම් පිළිකුල් සහගතව ඒක දකින්නවද? මොන තරම් අප්‍රසාදයට පත් වෙනවද? අප්‍රසන්න කරනවද? ස්වාමීනි, ඒ ගැරඬි කුණ නිසා ඔවුන් ඒ තරම් අපහසුවට පත් වුණා නම්, ඒ ගැරඬි කුණ ඔවුන් ඒ තරම්ම පිළිකුල් කළා නම්, මගේ මේ කයත් ස්වාමීනි ගැරඬි කුණක් වගේ. ඒ කය ගැන මං හොඳට දන්නවා. එවන් කයක් දරාගෙන මම මොකට අහංකාර වෙන්නද? මම මොකට මාන්නක්කාර වෙන්නද? මට අහංකාර වෙන්න, මාන්නක්කාර වෙන්න මොනවද මං ගාව තියෙන්නේ? ඊළඟට අවසානයේ සඳහන් කරනවා, ස්වාමීනි, මස් දාපු හරියට බටකොළ පෙට්ටියක් වගේ. ඒ එහෙම සඳහන් කරන්නේ. වේවැල් වලින්, බටකොළ වලින් ඔය වියන පෙට්ටියකට වතුර වැක්කිරුවොත් හැම පැත්තෙම වතුර ටික පෙරිලා යනවනේ. ආන් ඒ වාගේ පෙට්ටියකට මස් දාලා වහලා තිබ්බොත් ඒ මාංශයෙන් නිරන්තරයෙන් වැහෙන දියරය පෙට්ටියේ හැම තැනින්ම වැක්කිරෙනවා. ඒ දියරයට අපි කැමතිද? එහෙම දියර වැක්කිරෙනකොට ඒ පෙට්ටිය කූඩේ ඔළුවේ තියාගෙන යන්න අපි කැමතිද? අපි කොහොමත් කැමති නෑ ඒකට. ස්වාමීනි, මගේ ශරීරයත් ඒ වගේ. ලොකු කුඩා සිදුරු වලින් පිරීලා තියෙන්නේ මේක. රෑ දවල් දෙකේ මේ සිදුරු ඇරිලා තියෙන්නේ. මහා සිදුරු 9ක් තියෙනවා. නව මහා දොරවල් වලින් දිවා රාත්‍රී දෙකේම මොනවද පිට වෙන්නේ? රන් රිදී මුතුමැණික් පිට වෙන බවක් ඇත්තෙම නෑ. දැක්කොත් දැක්ක කෙනාට පිළිකුල් උපදින දේවල් තමයි මේ සිදුරු 9ෙන්ම පිට වෙන්නේ. කන් සිදුරු 2යි, නාස් සිදුරු 2යි, ඇස් 2යි, මුඛයයි, දොරවල් 7යි. මල මූත්‍රා කරන දොරටු 2යි, දොරවල් 9යි. කවදාවත් මේවා වහලා තියන්න පුළුවන්ද? නිරන්තරයෙන් විවෘතයි. මේ ශරීරයේ රෝම කූප 99000ක් තියෙනවා කියලා කියනවා. මේ හැම රෝම කූපයක් ගානේ මොකද්ද තියෙන්නේ? සිදුරක් තියෙනවා. ඒ හැම සිදුරකින්ම මොනවද නිකුත් වෙන්නේ? දහදිය ගලාගෙන එනවා. අපි කැමතිද දහදිය වලට? ගලලා පෙඟුනහම හරි දුර්ගන්ධයි. වේලුනහම අපි කියනවා ලුණු පිපිලා කියලා. සුදු පාටට මිදිලා. ඇතුලෙන් ඇවිල්ලා තියෙන අපද්‍රව්‍ය. ඉතින් එහෙනම් අර සිදුරු සහිත බටකොළ පෙට්ටියෙන් නිතරම මාංශයේ දියරේ වැක්කිරෙනා වගේ මේ ශරීරයෙන් හැම වෙලාවෙම අපද්‍රව්‍යම එළියට නිකුත් වෙනවා. ඒ තරම් පරම පිළිකුල් කයක් දරාගෙන මම මොකට මාන්නක්කාර වෙන්නද? මෙහෙම මේ කරුණු 9 දේශනා කරනකොට මහා රහතන් වහන්සේලා ධර්ම සංවේගයටපත් වුණා. අනේ මේ මහා පුරුෂයාණන් වහන්සේ මොන තරම් ගුණයෙන් උතුම්ද? රහත් වෙලා නැති භික්ෂූන් වහන්සේලා හැමෝගෙම ඇස්වල කඳුළු පිරුණා. පින්නතුනි, අර චෝදනා කරපු චෝදක භික්ෂුව දහදියෙම තෙත් වෙලා වෙවුලනවා උන්වහන්සේ. මේ වාගේ මහා ශ්‍රාවකයෙකුට නිර්පරාදී කරපු චෝදනාව නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ සියලු කරුණු ඉවසලා සාරිපුත්තයන් වහන්සේට සඳහන් කළා. සාරිපුත්ත, මේ අඥාන පුජ්‍යලයට අනුකම්පා කරන්න. ඔහුට සමාව දෙන්න. එහෙම නුනොත් මොහුගේ හිස 7 කඩකට පැලෙනවා කියලා කිව්වා. ඔබ වගේ මහා ගුණවන්තයෙකුට චෝදනා කරපු නිසා මොහුට සමාව දෙන්න කියලා කිව්වා. පින්තුනි, මේ නිහතමානී බව, මෘදු අනතිමානී
කියන වචනේ කතා කරනකොට නිහතමානී ගුණය ගැන පැහැදිලි කරන්න මේ කාරණාව ඉස්මතු කරන්න යෙදුනේ. එතකොට අපිට මාන්නය ඇති වෙන හේතු අපි කලින් දේශනාවේ මතක් කළා. කුලය නිසා මාන්නය ඇති වෙනවා. ජාතිය නිසා මාන්නය ඇති වෙනවා. ගෝත්‍රය නිසා මාන්නය ඇති වෙනවා. ශරීරාංග පිළිබඳව මාන්නය ඇති වෙනවා. හමේ පාට පිළිබඳව මාන්නය ඇති වෙනවා. උස මහත ගැන මාන්නය ඇති වෙනවා. රුව ගුණ ගැන මාන්නය ඇති වෙනවා. නමුත් මේ කතා කරපු එකක්වත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණේ සොළොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ. දෙවියන්ගෙන් වැඳුම් ලබන, බඹුන්ගෙන් වැඳුම් ලබන සම්මා සම්බුද්ධ ශාසනයේ සියලුම භික්ෂූන් වහන්සේලා ගරු කරන තමන්ගේ ගුණේ අභිභවනය කරන්න කාටවත් බැරි කොට එවන් මහ උතුමන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ ඉක්මවල ඉන්න භාග්‍යතුන් වහන්සේ. ඒ තරම් තැනක ඉඳගෙනත් උන්වහන්සේ මෙච්චර නිහතමානී නම් අපි කවුද කියලා හිතන්නේ. මෙවන් උසස් චරිත ගැන කල්පනා කරලා මාන්නයක් ඇති වෙනකොට අපේ මාන්නය එතරම් සංසිඳව ගන්න කල්පනා කරන්න ඕනේ. පින්තුනි, මානය උපදින කරුණු 28ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ කරුණු 28න් එක කරුණක් සම්බන්ධයෙන් හෝ යමෙකුට අදිමානයක් ඇති වුණොත් ඔහු නියතමානී කියන ගුණයට සුදුසු නෑ කියලා සඳහන් කරන්නේ. සමහර වෙලාවට අපි මුලින් සඳහන් කළා ජාතිය, ගෝත්‍රයේ, කුලය ගැන මානය ඇති වෙනවා. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන හිතලා තව කෙනෙක් අනුන් සංසන්දනය කරන්න පුළුවන්. මම මේ තරම් සිල්වත්, අනිත් අය එහෙම නෑ. මම හැමදාම පන්සිල් රකින්නවා. මං පොයට උපෝසත සිල් සමාදන් වෙනවා. මං හරියට දන් දෙනවා. මං දවසකට පැය 4-5ක්වත් භාවනා කරනවා. එහෙම කියලා කෙනෙක් හිතාගෙන අනික් අය දිහා බල මානයක් ඇති කරගන්නවා. ඔවුන් පන්සිල් රකින්නේ නැති අය. ඔවුන් පොයටවත් සිල් ගන්නේ නැති අය. ඔවුන් දන් දෙන්නේ නැති අය. මම භාවනා කරන තරම් ඔවුන්ට භාවනා කරන්න බෑ. තමන් ගැනම එතකොට මානයක් උපදින්නේ නැද්ද? අනුන් ගැන හිතා මැන ගන්නවා. මානයක් ඇති කර ගන්නවා. පින්තුනි, එවන් අයට දියුණුවක් වෙන්න බෑ කියලා සඳහන් කරන්නේ. ඒ අයගේ දියුණුව මග නවතිනවා. මානෙ නැති කෙනා තමයි ඉදිරියටම ගමන් කරන්නේ. ඒ නිසා මේ නිහතමානී බව පින්තුනි දියුණු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අත්‍යවශ්‍ය මාර්ගයක් නිහතමානී බව. මේ කරුණු ටික මේ විදිහට අහනකොට අපිට තේරෙන්න ඕනේ පින්තුනි මේ කරණීය මත සූත්‍රයේ පළවෙනි ගාථාව මේ සාකච්ඡා කරන්නේ 8 වෙනි දේශනාව. අපි හිතුවට වඩා මේ සූත්‍රය ඇතුලේ ධර්ම කාරණා මොන තරම් අන්තර්ගතද? කරණීය මත සූත්‍රය කියලා කියන්නේ ඊටාම දිග සූත්‍රයක්. සාමාන්‍යයෙන් බණවර 220ක් විතර. කරණීය මත සූත්‍රයේ බණවර 220ක් විතර කියලා කියහම බණවරක් කියලා කියන්නේ පාලි අකුරු 8000ක්. එහෙනම් බණවර 220ක් කියලා කියන්නේ පාලි අකුරු 8000 හේවා 220. දැන් තේරෙනවද කරණීය මෙත සූත්‍රයේ කොච්චර දිගද කියලා? නමුත් අපිට හම්බ වෙන සූත්‍රයේ ගාථා කීයද තියෙන්නේ? 10යි. අපිට තියෙන්නේ ගාථා 10යි. මේ සූත්‍රය අහලා සජ්ජායනා කරලා
භාවිතා කරලා මුලින්ම භික්ෂූන් වහන්සේලා 39ක් රහත් වුණා මාස 3ක් ඇතුළත. නමුත් අපි දැන් අවුරුදු කීයක් කරණීයමෙත සූත්‍රය කියනවාද? ඇයි අපි රහත් වෙන්නේ නැත්තේ? එතකොට අපි හිතනවා ඉස්සර රහත් වෙන්න පුළුවන් වුණාට දැන් බෑ කියලා. ඇයි උන්වහන්සේලා 3 මාසෙන් රහත් වුණා. අපි දැන් අවුරුදු 30ක් විතර සමහර කෙනෙක් මේ සූත්‍රය කියනවා. තාම වෙච්ච මොකවත් නැහැ. හේතුව මොකද්ද? හේතුව තමයි සූත්‍රයේ අර්ථය මේ විදිහට දැනගන්නේ නැති එක. ගාථා 10ක් අපට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ ඔය ප්‍රමාණය අපේ අරහත්වයටත් හොඳටම ප්‍රමාණවත් නිසා. නැතුව භාග්‍යතුන් වහන්සේ අපිට අඩුවෙන් සැලකුවා නෙමෙයිනේ. මේ ප්‍රමාණය අපිට ඇති නිසා 10ක් දේශනා කරලා තියෙනවා. ඉතින් ওই 10 ලියා ගන්න ඕනේ. එක වචනයක් ඇතුලේ මොන ධර්ම කාරණා තොගයක් අන්තර්ගතද? ඒක ලිහලා තුනී කර බලන්න ඕනේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ආන් එහෙම තේරුම් ගත්තාම තමයි ඒක ජීවිතේට හොඳට බද්ධ වෙන්නේ. ඒ නිසායි අපි මේ සාකච්ඡා කළ ප්‍රමාණයටත් වඩා තව කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. එමනම් පළවෙනි ගාථාවෙන් මේ කරගෙන යන්නේ 8 වෙනි දේශනාව. අවසානයේ තියෙන මෘදු අනතිමානී. ඒ නිහතමානී ගුණය කොයිතරම් වටිනවද? මේ ගාථාවට අනුව අපේ ජීවිතේ හැඩගස්ව ගන්න අපිට කොයිතරම් කාලයක් ගත වේද පින්නතුනි? මේ පළවෙනි ගාථාවට අනුව ජීවිතේ හැඩගස්ව ගන්න සමහර වෙලාවට මුළු ජීවිත කාලෙම පුළුවන් වෙන එකක් නෑ. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ. යම් ප්‍රමාණයක් හරි මේ ජීවිතයට එකතු කරන්න. පින්නතුනි නිහතමානීකම ගැන සඳහන් කරනකොට සාරිපුත්තයන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරපු කරුණුත් එක්ක ඒ ගුණයන් මොනතරම් උත්තරීතරද ශ්‍රේෂ්ඨද කියන කාරණාවල් අපිට වැටහෙනවා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දක්වලා බුදුරජාණන් වහන්සේ පස්සේ සාරිපුත්තයන් වහන්සේට උන්වහන්සේට සමාව දෙන්න කියලා මතක් කරලා සාරිපුත්තයන් වහන්සේගේ ගුණ තව ලෝකෙට ප්‍රකට කරවන්න යෙදුණා. පින්නතුනි අපි ඊළඟට සාකච්ඡා කරමු මේ උතුම් සූත්‍ර දේශනාවේ දෙවනි ගාථාව. සන්තුස්ස කෝච සුභරෝච. මොකද මේ සන්තුස්ස කෝච කියලා කියන්නේ? මේකත් කෙනෙකුට මුදුන්පත් කරගන්න හරි අමාරු කාරණාවක්. සන්තුස්ස කෝච. ලද දෙයින් සතුටු වෙනවා. හිතලා බලන්නකෝ ලෝකේ ජීවත් වෙන අයට අපට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්ද කියලා? මේ කාරණාව දන්නේ නැති නිසා අපි මෙතෙක් කල ලැබිච්ච ප්‍රමාණයෙන් සතුටු වෙන්නේ නැහැ. නමුත් කරුණ දැනගත්තට පස්සේ අපි උත්සාහ කරමු ලැබෙන්නේ යම් ප්‍රමාණයක්ද ඒකෙන් සතුටු වෙන්න. මොකද මෙතෙක් කල මගේ ගාව තිබුණේ නැති ප්‍රමාණයක් මට ලැබෙන්නේ. එහෙනම් තිබුණ ප්‍රමාණයට වඩා තව ස්වල්ප ප්‍රමාණයක් හරි ලැබුණා නම් ඒකෙන් සතුටු වෙන්න ඕනේ. මොකද එච්චරවත් තිබුණේ නෑ අපිට. එහෙනම් මේ ලද දෙයින් සතුටු වෙනවා කියලා කියනකොට පින්නතුනි සඳහන් කරනවා මේ පිළිබඳව භික්ෂූන් වහන්සේලා පිළිබඳව නම් ආකාර 12ක් තියෙනවා කියලා. ලද දෙයින් සතුටු වීම ගැන කියනකොට හාමුදුරුවරු සම්බන්ධයෙන් ආකාර 12ක් තියෙනවා. යතා ලාභ සන්තෝෂේ, යතා බල සන්තෝෂේ, යතා සාරුප්‍ය සන්තෝෂේ. එතකොට කාරණා තුනයි. මේ කාරණා තුන චීවර සම්බන්ධයෙන් තියෙන්න ඕනේ. පිණ්ඩපාත සම්බන්ධයෙන් තියෙන්න ඕනේ.
සේනාසන සම්බන්ධයෙන් තියෙන්න ඕනේ. ගිලාන ප්‍රත්‍ය පිළිබඳව තියෙන්න ඕනේ. ඒකට කාරණා 3 සිව්පසය ගැන එකතු වුනහම කරුණු 12යි. ඒකයි සඳහන් කළේ හාමුදුරුවෝ සම්බන්ධයෙන් කාරණා 12කින් විස්තර කරනවා කියලා. එහෙනම් මේ යථා ලාභ, යථා බල, යථා සාරුප්‍ය. යථා ලාභ කියලා කියන්නේ කිසියම් හොඳ දෙයක්. එහෙම නැත්තම් නරක විසි කරන දෙයක්. මේ කුමක් ලැබුණත් සතුටු වෙන්න ඕනේ. මට ලැබිච්ච දේ ගැන. ඒ නිසා සඳහන් කළේ හොඳ හෝ නරක සිවුරක් ලැබුණා. හොඳ සිවුරක් ලැබෙන්නත් පුළුවන්. නරක සිවුරක් ලැබෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම කැමති නැති සිවුරක් ලැබෙන්නත් පුළුවන්. නමුත් ඒ කෝකෙන් නමුත් සතුටු වෙන්න ඕනේ. මෙතන පැහැදිලි කරනවා ඊටාම දුහුල් ගතියෙන් යුක්ත බර නැති සිවුරක් ලැබුණොත් Tamante එය සුදුසු නැත්තම් සුදුසු භික්ෂුවකට දීලා ඒක පොරවන්න සුදුසු භික්ෂුවකට දීලා Taman කැමති Tamanට සුදුසු රළු සිවුරක් උන්වහන්සේත් එක මාරු කරගන්න. සඳහන් කළා රළු සිවුරක් ලබා ගැනීම මේ හොඳ සිවුර නිසා තමන්ගේ කෙලෙස් වැඩි වෙන්නත් පුළුවන්. දැන් මේ යන්නේ කෙලෙස් නැති කරන ගමනක් නේ. ඉතින් කෙලෙස් වැඩි වෙන්න පුළුවන්. මට හොඳ සිවුරක් ලැබුණා. ඉතින් ඒ සිවුර පිළිබඳව තියෙන කැමැත්ත ක්ලේශයක් නේ. එතකොට ඒක අලුතෙන් ඉපජිත ක්ලේශයක්. මෙතෙක් කල නොතිබිච්ච මේ සිවුර ලැබුණ නිසා ඇති වුණ ක්ලේශයක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් නූපදවන්න. දැන් සිවුර නිසා අලුත් ක්ලේශයක් ඉපදිලා තියෙනවා. එහෙම ක්ලේශයක් උපදව ගන්න එපා කියලා දේශනා කළා. අර එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා තිස්ස කියලා. තිස්ස භික්ෂුන් වහන්සේට වස් කාලේ නිමා වෙනකොට වස්ත්‍රයක් ලැබුණා. වස් කාලේ වුණා වස්ත්‍රයක් ලැබුණා. ඒක හැබැයි අර කැඳ ගතියෙන් යුක්ත රළු වස්ත්‍රයක්. උන්වහන්සේ වස්ත්‍රය ගෙනහිල්ලා උන්වහන්සේගේ සහෝදරියට දුන්නා. දීලා කිව්වා මට සිවුරක් කරගන්න උවමනා දවසට මම මේක ආයේ ඉල්ලනවා. එතෙක් ඔබ මේක තියාගන්න. පරිස්සමට. ඇය වස්ත්‍රය අතගාලා බලහම මේක හරි රළුයි. ඇය වස්ත්‍රය ඔක්කොම ලෙහුවා. නූල් ටික ඔක්කොම ලෙහුවා. ලෙහලා ඇය නැවත වස්ත්‍රේ වීයා. ස්වාමීන් වහන්සේට සිවුරක් හදාගන්න උවමනා වුණාට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා සහෝදරියකින් වස්ත්‍රය ඉල්ලුවා. ඊට පස්සේ ඇය වස්ත්‍රය ගැන පූජා කළා. ස්වාමීන් වහන්සේ වස්ත්‍රය අතට ගන්නකොටම කිව්වා මේක මන් දුන්න වස්ත්‍රය නෙමෙයි කියලා. ඊට පස්සේ ඇය සඳහන් කළා ස්වාමීනි ඕකම තමයි වස්ත්‍රය. නමුත් මම වස්ත්‍රය සම්පූර්ණයෙන් ලෙහලා නැවත වියලා තමයි ඔය මෘදු බවට පත් කරලා තියෙන්නේ. උන්වහන්සේ ඒක ගැන ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා උන්වහන්සේකින් සිවුරක් කළා. නමුත් උන්වහන්සේට ඒ සිවුර පොරවන්න බැරුව ගියා. උන්වහන්සේ අපවත් වුණා. සිවුර පොරවන්න බැරි වුණා. නමුත් අපවත් වෙන වෙලාවේ ඒ සිවුර පොරවන්න බැරි වුණානි කියලා හැඟීමක් තිබ්බා. පින්නතුනි උන්වහන්සේ කොහෙද ඉපදුනේ? උන්වහන්සේ අපවත් වෙලා ඒ සිවුරෙම ඉනිකුණෙක් වෙලා ඉපදුනා. මෙච්චර කාලයක් සිල් රැකපු භික්ෂුව සිවුරක් කෙරෙහි ඇති කරගත්ත බැඳීම නිසා කරගත් අපරාධය. උන්වහන්සේගේ ආදාහන කටයුතු ඉවර කරලා භික්ෂුන් වහන්සේලා මේ සිවුර කපලා කෑලි කෑලි වලට කරලා බෙදා ගන්න ලෑස්ති වුණා. සමසේ බෙදන්නයි යන්නේ සිවුර.
ඉනිකුණා සිවුරට වෙලා ඉඳගෙන අඬනවා. මගේ සිවුර කපන්න එපා කියලා අඬනවා. ඒක හාමුදුරුවන්ට ඇහෙනවද? නමුත් ඒක භාග්‍යතුන් වහන්සේට ඇහෙනවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. මහන්නි ඔය සිවුර බෙදන්න එපා දැම්ම. ඔය සිවුර තව දවස් 7ක් යනකම් ඔහොමම තියලා තියන්න. ඉන් පස්සේ බෙදා ගන්න කිව්වා. සිවුර භික්ෂුන් වහන්සේලා කැපුවනම් අර ඉනිකුණා මහා සංඝයා ගැන ද්වේෂයක් ඇති කරගන්නවා. ඉනිකුණාට දීර්ඝ ආයුෂයක් නැහැ. දවස් 7ක් වාගේ පොඩි ආයුෂයයි සත්තුන්ට තියෙන්නේ. එහෙම සමහර සත්තු ඉන්නවනේ. සුළු කාලයකින් ඉපදිලා සුළු කාලෙකින් ආයුෂ ඉවර කරගන්නවා. අපි මදුරුව වගේ සත්තු ගැනත් කියන්නේ දවස් 7ක් විතර ජීවත් වෙන්න කියලා. එයාගේ මේ සතාටත් ලොකු ආයුෂයක් නැහැ. නමුත් සංඝයා ගැන ද්වේෂසිතක් ඇති කරගත්තා නම් ඉනිකුණා මැරිලා කෙලින්ම යන්නේ නිරේට. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබුණ නිසා වස්ත්‍රය තැම්පත් කරලා තිබ්බා. ඉනිකුණා මැරුණා. සසර රැකගත්ත ආරක්ෂා කරගත්ත උතුම් සීලයක් ඒ භික්ෂුවට තිබ්බා. ආන්ගේ සීලයේ අනුභවයෙන් දෙව්ලොව ඉපදුනා. ඉනිකුණා මැරිලා ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා. නමුත් ඒ දෙව්ලොව උපදින්න තරම් පින් තිබුණ කෙනා ඉනිකුණෙක් වෙලා ඉපදුනේ වස්ත්‍රය ගැන ඇති කරගත් ලෝභකම නිසා. මේ කාරණාවෙන් තව හුඟ කරුණු පැහැදිලි කරන්න තියෙනවා. අන්න ඒක නිසා තමයි කියන්නේ අපේ කෙනෙක් මැරුණහමත් 7 දවසේ පින්කම කරනකොට හැම වෙලාවෙම 7 වෙනි දවසේ පින්කම කරන්න කියලා. ඒ කියන්නේ කෙනා මැරිලා පැය 24 ඒවා 7ක් ඉක්ම ගියාට පස්සේ පින්කම කරන එක තමයි සාර්ථක. වර්තමානයේ ඊට වඩා ප්‍රතිවිරුද්ධ පින්කමක් කරන්නේ. 6 වෙනි දවසෙන් බණ කියලා 7 වෙනි දවසෙන් දන් දෙන ස්වභාවයක් තමයි අද තියෙන්නේ. ඇයි මෙහෙම සඳහන් කළේ? තව මූලාශ්‍ර කීපයක් මේකට තියෙනවා. අපේ සමහර මැරුණ අයට දවස් 7ක් ගියහම පින් ගන්න පුළුවන්. හැබැයි දවස් 7ක් යනකම් අපි දෙන පින් ලබන්න බැරි තැනක ඉන්න පුළුවන්. එංගේ ඉනිකුණාටත් පින් දුන්නා නම් පින් ලැබෙන්නේ නැහැ. හේතුව ත්‍රිසං ආත්මය. නමුත් 7 වෙනි දවසේ එතනින් මිදුණා. අවශ්‍ය නම් පින් ගන්න පුළුවන් වෙනවා. අපි අර විදිහට පින්කම් කරාම හදිසියේ මේ වාගේ තත්ත්වයක සමහර අයට නම් මැරිච්ච ගමන්ම පින් ගන්නත් පුළුවන්. ඒක විවිධ ප්‍රභේද තියෙනවා. හදිසියේ මෙවන් තත්ත්වයක ඉඳලා දවස් 7ක් ඉක්ම ගිහිල්ලා පින් හොයාගෙන ආවොත් එතකොට අපි පින්කම කරලා ඉවරයි. පින් හොයාගෙන එනවා කියලා කියන්නේ දුක්ඛිත තැනක ඉන්න හින්දානේ. එහෙමනම් ආයෙ සිද්ධ වෙනවා. නෑදෑයෝ මාසයක් ගිය තැන දානයක් දීලා පින් දුන්නොත් ඒ පින් දෙනකම දුක් විඳින්න වෙනවා. එහෙම නැතුව 3 මාසෙන්ම නම් දානෙ දෙන්නේ 3 මාසයක් වෙනකන් දුක් විඳින්න වෙනවා. ආන් ඒකයි ටිකක් ඉවසලා දවස් 7ක් සම්පූර්ණ වෙලා පින්කම කරන්න කියන්නේ. නමුත් වර්තමානයේ ත්‍රිපිටකයේ පෙරලලාවත් බලලා නැති සමහර වැඩිහිටියොත් එක්ක ඔය කාරණාව ඔබ කතා කරන්න ගියොත් ඔබ නිවැරදි කියලා ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. තමන්ගේ මතය තුලම තමයි එල්බගෙන ඉන්නේ. හැබැයි එහෙම අයට දියුණුවක් නැහැ කියන කාරණාව අපි මේ 7 වෙනි දේශනාවෙන් සාකච්ඡා කළා. තමන්ගේ මතය තුලම එල්බ ගන්න අය නිවැරදි කාරණාව කීවත් පිළිගන්නේ නැහැ. එතන මේ වාගේ මූලාශ්‍ර ගොඩක් තියෙනවා. එන පින්නතුනි මේ සන්තුස්සකෝ ලද දෙයින් සතුටු වීම භික්ෂුවක් සම්බන්ධයෙන් නම් ආකාර 12කින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා කියන කාරණාව විතරයි අපි මේ සාකච්ඡා කරන්නේ. නමුත් ධර්ම දේශනාවට කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. ඒ කාරණා 12ත් එක්ක ඉතිරි කාරණා ටික ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙති. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ නොම්බර 670 ක්‍රූස්වත්ත කොටුගොඩ උදම්මිට ලිපිනේ පදිංචි රංජනී අශෝකා සිල්වා මහත්මිය තමයි
ධර්ම දේශනා විදායකත්වයේ දරනු ලබන්නේ. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත් වුණ පී දයානන්ද සිල්වා පියාණන්, එම් සෝමාවතී සිල්වා මෑණියන්, කේ මෙල්ජින් නෝනා මිත්තනිය, ඒ වගේම දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ජායල උදම්මිට අශෝකාරාමාධිපති කණුමුල් දෙනියේ අවසරයි සුගුණවංශ ස්වාමින් වහන්සේටත්, සහෝදර සහෝදරියන්ටත්, දරු මුණුබුරන්ටත්, අසල්වාසීන්ටත්, පැමිණි සියලු උපාසක උපාසිකාවන්ටත් කොරෝනා වසංගත තත්ත්වය දුරුවීම පිණිසත්, එයින් රෝගී තත්ත්වයට පත්වෙච්ච සියලු දෙනාට ඉක්මන් සුවය පිණිසත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා, රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත්, සෞඛ්‍ය අංශවල කටයුතු කරන සියලුම නිලධාරීන්ට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා රංජනී අශෝකා සිල්වා මහත්මිය විසින් ප්‍රාර්ථනා කරනු ලබනවා. එතුමිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිටි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. වත්මන් අධ්‍යක්ෂක දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ කුසල ධර්මයන් රත්නත්‍රී ආශිර්වාදයක් තුලින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහාම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.